ආයිබෝන් දුපුතේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සමන දැනුම YouTube නාලිකාවත් එක්ක සැප්තැම්බර් මාසයේ ගණිත ගැටළු මාසික සංග්‍රහයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඔන්න එහෙනම් අපි පොරොන්දු වෙච්ච පරිදි පුතාලාට අගෝස්තු මාසයේ අවසන් වෙලා අලුත් කලාපයක් එක්ක සම්බන්ධ වුණා. නමුත් පොඩි ගැටලුවක් තියෙනවා. මේ වෙනකොට පුතාලාගේ අතට පත් වෙලා නැතුව තියෙනවා සංග්‍රහව මේ තියෙන වසංගත තත්ත්වය නිසා. ඒ නිසා පුතේ හැකි ඉක්මනින් පුතාලට විවෘත කළ වහාම රට විවෘත කළ වහාම පුතාලට පත්‍රේ මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි එතකන් සුපුරුදු පරිදි YouTube නාලිකාව ඔස්සේ පුතාලට කලින් වගේම මේ ප්‍රශ්න පත්‍ර ටික අඩුවක් නැතුව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා පුතාලා දිනපතා සම්බන්ධ වෙන්න. අපිට මිලදී ගන්න හැකි වෙච්ච ගමන් අපි මිලදී අරගෙන මේ ප්‍රශ්න පත්‍ර ටිකත් සම්පූර්ණ කරගමු. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. සැප්තැම්බර් 1 වෙනිදා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. ගොවිපොළක සිටින එළුවන්ගේ හා තාරාවන්ගේ එකතුව 8කි. උන්ගේ පාද සංඛ්‍යාව 28කි. එහි සිටින තාරාවන් ගණන කොපමණද කියලා අහනවා. එහෙනම් මෙන්න මෙතන පුතේ අපිට විශේෂයෙන් අපි මෙන්න මේ කොටස් ටික විශේෂ කරගන්න ඕනේ. එළුවෝ ඉන්නවා, තාරාවෝ ඉන්නවා, දෙගොල්ලෝම 8 දෙනෙක් ඉන්නවා. උන්ගේ ඔක්කොම පාද 28ක් තියෙනවා. ඒකෙන් අපි හොයන්න ඕනේ එළුවෝ කීයක් ඉන්නවද, තාරාවෝ කීයක් ඉන්නවද කියලා. අපිට වැදගත්ම දේ තමයි පුතේ එළුවෙක්ට තියෙන පාද ගානයි තාරාවෙක්ට තියෙන පාද ගානයි. එළුවෙක්ට පාද 4යි, තාරාවෙක්ට පාද 2යි. ඔන්න එතකොට මෙතන පාද 28 හැදිලා තියෙන්නේ. මේ එළුවෝ සහ තාරාවන්ගේ 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගේ පාද ටික තමයි මේ 28යි කියලා තියෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න එළුවෝ ගානයි පාද ගානයි අපිට වෙන් කරලා ගන්න පුළුවන්. අපි යම් පියවරෙන් පියවර මුලින්ම පුතා කරන්න ඕනේ. මෙතන ඉන්න සත්තු 8 දෙනාම මම කරන්නේ කකුල් අඩුම සත්තු බවට පත් කරනවා. සත්තු 8 දෙනාම මම තාරාව බවට පත් කරනවා. එතකොට එක්කෙනෙක්ට පාද කීයක් දෙන්න ඕනේද? එක්කෙනෙක්ට පාද 2ක් දෙන්න ඕනේ. එතකොට සත්තු 8 දෙනාටම පාද 2 ගානේ දුන්නොත් පාද 16ක් පාවිච්චි කරන්න වෙනවා. ඔක්කොම සත්තු ටික තාරාව බවට පත් කරන්න. ඊළඟට පුතේ මෙතන 28 පාද 28ක් තියෙන ඔක්කොම පාද 28න් දැන් 16ක් අපි පාවිච්චි කළා. එහෙනම් බලන්න පාද කීයක් පාවිච්චි කරලාද කියලා. 8න් 6ක් අඩු කළාම 2යි, 2න් 1ක් අඩු කළාම 1යි. පාද 28න් පාද 16ක්ම පාවිච්චි කරා. එතකොට අපිට මේ ඉන්න සත්තු ටික ඔක්කොම තාරාව බවට පත් කරගන්න පුළුවන් වුණා. දැන් මම කරන්න හදන්නේ ඔක්කොම තාරාව නෙමෙයිනේ, මෙතන එළුවොත් ඉන්නවනේ. ඒ නිසා මොකද කරන්න ඕනේ? ඉතුරු පාද ටික අරගෙන මෙන්න මේ පාද 12 අරගෙන මම මේ තාරාව 8 දෙනාව දැන් තාරාව 8ක් නේ අපි හැදුවේ. තාරාව 8 දෙනාව එළුව බවට පත් කරන්න හදන්නේ. 8 දෙනාම කරන්න බැරි වෙයි. තියෙන පාද ටිකෙන් අපි කරගෙන යමු. දැනට පාද 2 2 දුන්නානේ. දැනට පාද 2 2 දුන්නා. ඒතර පාද 2 2 දුන්නා නම් අපිට පාද ඉතුරු වුණා 12ක්. මේ පාද 12 ආපහු මම කරන වැඩේ 2 2 දෙනවා. මේ පාද 12 2 2 බෙදලා දෙනවා මේ ඉන්න 8 දෙනාට. එතකොට කී දෙනෙක්ට 2 ගානේ දෙන්න පුළුවන්ද? මේ පාද 12 6 දෙනෙක්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට කකුල් 2ක් තියෙනවා, තව කකුල් 2ක් ලැබෙනවා. එතකොට එළුවෙක් බවට පත් වෙනවා. ඒ වගේ කකුල් 2 2 දෙන්න පුළුවන් සතුන් 6 දෙනෙක්ට. එහෙනම් අපිට මේ ඉන්න 8 දෙනාගෙන් සතුන් 6 දෙනෙක්ව පත් කරන්න පුළුවන් කවුරු බවටද? සතුන් 6 දෙනෙක්ව එළුව බවට පත් කරන්න පුළුවන්. එහෙනම් මෙතන ඉන්න සතුන්ගෙන් එළුව ගාන කීයද? එළුවෝ ගාන 6යි. එහෙනම් ඉතිරි ගාන තාරාවෝ ඉන්නවා එහෙනම් දෙන්නේ. රයිට් ඕන්නම් හදලා බලන්න කකුල් 28ක් එනවද කියලා. එළුවෝ 6 දෙනයි නම් 6 වරක් 4 24යි. තාරාව දෙන්නයි නම් 2 වරක් 2 4යි. ඒතර 24යි 4යි 28ක් පාද ඔක්කොම එනවා. මම තව ක්‍රමයකට මේ ගාන හදන්නම්. පුතාලට මේ සරල ගානක් නිසා
මේ දැන් කියලා දෙන ක්‍රමයට පවා හදන්න පුළුවන්. ඔක්කොම සත්තු කීයද? 8යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔක්කොම සත්තු 8 දෙනයි. මං කරන්නේ මේ 8 දෙනාම තාරාව බවට පත් කරනවා. අර කිව්ව කතාවම තමයි. මේ 8 දෙනාම තාරාව බවට පත් කරන්න නම් හැමෝටම කකුල් දෙක ගානේ දෙන්න ඕනේ. හැමෝටම කකුල් දෙක ගානේ දුන්නා. එතකොට 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි ඔක්කොම කකුල් 16ක් පාවිච්චි කරා. ඒතර ඔක්කොම කකුල් 28න් 16ක් පාවිච්චි කරා නම් මේ 28න් 16ක් අඩු කළාම තව කකුල් 12ක් ඉතුරුයි. ඒ කකුල් 12න් මම කරන්නේ මොකද්ද පුතේ? මේ ඉන්න තාරාවන්ට තව කකුල් දෙක දෙක දීලා එළුවෙක් බවට පත් කරනවා. අපි දෙමු තව. මතක තියාගන්න කකුල් 12යි තියෙන්නේ. 2 4 6 8 10 12. ඔන්න අපේ කකුල් 12 ඉවරයි. කකුල් 12 ඉවර වෙනකොට කකුල් 4 සත්තු ඉන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. කකුල් 4 සත්තු 6යි. ඒ කියන්නේ එළුව 6යි. ඉතුරු දෙන්න තාරාව. right දැක්කනේ මේ කිව්ව දෙයම තමයි මෙතන මම ගණනය කරලා ගත්තේ. ඒකට කකුල් ගාන වැඩි නම් සත්තු ගාන වැඩි නම් අපිට මේ වගේ ගොඩාක් සත්තු ඇඳගෙන කරන්න ගියොත් ගොඩාක් වෙලා යනවා. ඒ නිසා මේ ක්‍රමයේ පුරුදු වෙන්න පුතේ. වීඩියෝ එක දෙතුන් පාරක් නරඹන්න මේ කොටස අපහසු වුණා නම් එහෙම. ඊළඟට අපි යනවා අංක 2. මෙම රූපයෙන් 4න් 2ක් පාට වීමට තව කොපමණ කොට පාට කළ යුතුද? පුතේ 4න් 2ක්. දැන් අපි ගණන් කරලා බලනවා මෙතන 4ක් නෙමෙයි තියෙන්නේ 4ට වඩා වැඩි. ඊට පස්සේ බලනවා 8ක් තියෙනවද 16ක් තියෙනවද? ඔන්න බලමු අපි කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එක පේලියක 9යි. ඒ වගේ පේලි 2යි කියන්නේ 9 වරක් 2 18යි. මෙතන ඔක්කොම කොටු 18ක් තියෙනවා. දැන් 18න් කොහොමද 4න් පංගුවක් හදන්නේ? 4න් පංගු දෙකක් හදන්නේ. අපිට දීලා තිබුණා නම් එහෙම හරියටම 4න් බෙදෙන සංඛ්‍යාව නම් ටක් ගාලා මේකට උත්තරයක් හදාගන්න තිබ්බා. නමුත් මේකෙත් එහෙම පුළුවන්. එච්චර හිතන්න දෙයක් නෑ. 4න් 2යි කියන්නේ හරියටම භාගය. 4න් 2යි කියන්නේ පුතේ 2න් 1යි කියන එකනේ. තුල්්‍ය භාගයක් ලිවම. මෙයාව 2න් බෙදලා 2න් 1 ගන්න. ඒ කියන්නේ 4 2න් බෙදුවම 2යි 2 2න් බෙදුවම 1යි. ඔන්න මම තුල්්‍ය භාගයක් ගත්තා. ඉතින් අපිට 2න් 1ක් පාට කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම භාගයක් පාට කරනවා කියන එකනේ. හරියටම භාගයක්. දැන් මේකෙන් හරියටම භාගයක් පාට කරන්න නම් තව මේ වචනේ වැදගත්. තව කොපමණ කොටු පාට කළ යුතුද? පුතා දන්නවා මෙයාගෙන් භාගයක් කියන්නේ කීයද? 18න් භාගයක් කියන්නේ 9යි. කොටු 9ක් පාට වෙන්න නම් දැනට පාට කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5. දැනට 5ක් පාට කරලා තියෙනවා. තව කොටු කීයක් පාට වුණා නම් ඇද්ද? 6යි 7යි 8යි 9යි. ඔන්න තව කොටු 4ක් පාට වුණා නම් හරි. එහෙනම් මේකට උත්තරේ තව කොටු 4යි. තව කොටු 4යි. right ඊළඟට පියන් අංක 3 බෝතලයක ඇති බෙහෙත් ප්‍රමාණය මේස හැඳි 12කි. මේස හැඳි 12කි. මේස හැන්දට මිලිලීටර 15ක ප්‍රමාණයක් අල්ලයි. මේස හැන්දට මිලිලීටර 15ක ප්‍රමාණයක් අල්ලයි. ඒ කියන්නේ බෝතලයක බෙහෙත් තියෙනවලු මේස හැන්දි 12ක්. මේස හැන්දි 12යි කියලා කියන්නේ පුතේ මිලිලීටර 15ව 12ක් තියෙනවා බෝතලේ. ළමයෙකුට දිනකට 3 වරක් බෙහෙත් තේ හැඳි එක බැගින් දීමට නියමිත නම් ළමයෙකුට දිනකට 3 වරක් බෙහෙත් තේ හැඳි එක බැගින් දීමට නියමිත නම් ලබා දී ඇති බෙහෙත් ප්‍රමාණය දින කීයකට ප්‍රමාණවත්ද කියලා අහනවා. පුතේ ඔන්න බලන්න ළමයෙකුට දිනකට 3 වරක් බෙහෙත් තේ හැඳි එකයි. තේ හැඳි එකයි කියන්නේ මිලිලීටර කීයද? 5යි. තේ හැඳට අල්ලන්නේ මිලිලීටර 5යි. ඒ වගේ දිනකට 3 වරක් ළමයට දෙනවා. 5ේව 3ක් මිලිලීටර 15ක් දෙනවා. මිලිලීටර 15ක් දෙනවා. දිනකට 3 වරක් බෙහෙත් දෙනවා තේ හැඳි එක බැගින්. ඒ කියන්නේ මිලිලීටර 5 ගානේ 3ක්. 5 වරක් 3 15ක් දෙනවා දිනකට.
ඒ කියන්නේ ඇත්තටම දිනකට කොච්චරක් දෙනවා කියන එකද මේකේ තේරුම. දිනකට මේස හැන්දක් දෙනවා. මොකද මේස හැන්දකට අල්ලන්නේ මිලිලිටර 15යි. දිනකට මේස හැන්දක් දෙනවා කියන එකමනේ ඔය තියෙන්නේ. දිනකට මේස හැන්දක්. එහෙනම් බෝතලයක ඇති බෙහෙත් ප්‍රමාණය මම මුලින් ඉඳන් කියවනවා අපව. බෝතලයක ඇති බෙහෙත් ප්‍රමාණය මේස හැන්දි 12යි. මේස හැන්දට මිලිලිටර 15යි. ළමයෙකුට දිනකට 3 වරක් බෙහෙත්තේ හැඳි එක බැගින් දීමට නියමිත නම් ලබා දී ඇති බෙහෙත් ප්‍රමාණය දින කීයකට ප්‍රමාණවත්? හරිම ලේසි වැඩේ. දවසකට ඕනේ මේස හැන්දයි. එහෙනම් බෝතලේ තියෙනවා මේස හැන්දි 12ක්. එහෙනම් දවස් කීයකට ප්‍රමාණවත්ද? දින 12යි. මේස හැන්දි 12ක් තියෙනවා. දින 12යි. දින 12ක් බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන බෝතලේ. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ දෙනවා පුතේ. සුදීර උදේ පාසල් පැමිණෙන විට ඔහුගේ සෙවණැල්ල වැටී තිබුණේ ඔහුගේ වම් මත පැත්තටය. එසේනම් ඔහු ගමන් කළ දිශාව කුමක්ද? සුදීර උදේ පාසල් පැමිණෙන විට උදේට ඉර තියෙන විදිහ අපි දාගමු, හෙවණැල්ල තියෙන විදිහ අපි දාගමු. උදේට ඉර තියෙන නැගෙනහිර පැත්තෙන් හෙවණැල්ල වැටෙන්නේ බස්නාහිරට. right. ඒ අනුව අපි දැන් කියවලා බලමු. මේ ප්‍රධාන දිශා දෙකක් නම් කරගන්න උතුර සහ දකුණ කියලා. දැන් කියවමු බලන්න. සුදීර උදේ පාසලට පැමිණෙන විට ඔහුගේ සෙවණැල්ල වැටී තිබුණේ ඔහුගේ වම් මත පැත්තටය. එසේනම් ඔහු ගමන් කළ දිශාව කුමක්ද? මෙයාගේ වම් මත පැත්තට තමයි හෙවණැල්ල වැටිලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම එයාගේ වම් මත තියෙන්න ඕනේ පුතේ බස්නාහිරට. එහෙනම් එයා ගමන් කරන්න ඕනේ මෙහෙම ඉදිරියට. කොහෙටද? උතුරු දිශාවට. එසේනම් ඔහු ගමන් කළ දිශාව මොකද්ද? උතුරු දිශාව. පිළිතුර එන්නේ උතුරු දිශාව. වමට හෙවණැල්ල වැටෙන්න නම් උතුරට යන්න ඕනේ. මේ වෙලාවේ. right. ඒ අපි කතා කළේ 4 වෙනි ප්‍රශ්නය. ඊළඟට අංක 5. කොඩි වැලක නිල් කහ රතු කොළ යන පිළිවෙලට කොඩි එල්ලා ඇත. 15 වන කොඩියේ පාට කුමක්ද? කොඩි වැලේ තියෙන පුතේ පාට කීයක්ද? නිල් කහ රතු කොළ 4ක්. අපි කරන්නේ කොහොමද මේක? 1 2 3 අවසාන පාටට දානවා බිඳුව. දාලා 15 වෙනි කොඩියේ පාට හොයන්න ඕන නිසා 15 බෙදනවා. පාට 4ක් තියෙන නිසා 4ෙන් 15ට 4 ඒවා 3යි 4 වරක් 3 12යි 15න් 12ක් අඩු කළාම ඉතිරි 3ක්. මේ ඉතිරි 3ක් නිසා අපි 3 ඉලක්කම තියෙන පාට ගන්නවා පිළිතුර ලෙස. ඒ කියන්නේ 15 වෙනි කොඩියේ පාට රතු පාට. right. ඒක ලේසි. එහෙනම් අපි යන් ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ දෙනවා පුතේ. කොටුව තුල ඇති සංඛ්‍යා වලින් දෙකක් එකතු කළ විට 415 ලැබේ. එම සංඛ්‍යා දෙක ලියන්න කියනවා. ඔන්න කොටුව ඇතුලේ තියෙනවා සංඛ්‍යා 4ක්. මේකෙන් දෙකක් එකතු කළාම 415ක් හැදෙනවා. එම සංඛ්‍යා දෙක ලියන්න. අපිට හැදෙන්නේ 415 නේ පුතේ. ඔය කියන්නේ අගට 5 එන්න ඕනේ නේද? අගට 5 එන ඒවා හොයාගන්න නම් මෙයයි එකතු කරලා හරියන්නේ නැහැ. 5යි 10යිනේ අග. මෙයයි එකතු කරලා හරියන්නේත් නැහැ. හැබැයි මෙයයි එකතු කරොත් නම් එනව නේද? මේ බලන්න 0.5 එකතු කරාම 5යි. මම මේ දෙන්නව එකතු කරන්නේ. 8යි 3යි එකතු කරාම 11යි. 11න් එක ඉතිරි එකක්. 1යි 2යි එකතු කරාම 3යි 3යි 1යි 4යි. right. ඔන්න 415ක් අපිට පිළිතුර එන්නේ 280 සහ 135 කියන දෙන්න එකතු කරාම. එහෙනම් 280 135 කියන දෙන්න එකතු කරාම අපිට පුතේ ලැබෙනවා 415. වෙනනම් උත්තරේ ලියන්න ඕනේ මේ සංඛ්‍යා දෙක. ඊළඟට අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. පැන්සල් 768ක් සමාන කණ්ඩායම් 3ක් අතර බෙදා දුන් විට එක කණ්ඩායමකට ලැබෙන පැන්සල් ගණන. right. සරලයි අපිට තියෙන්නේ බෙදීමනේ. 768ක් තියෙනවලු පැන්සල්. ඒක කණ්ඩායම් 3කට සමානව බෙදනවලු. ඒ කියන්නේ 3ෙන් බෙදනවා. එතකොට එක කණ්ඩායමකට ලැබෙන ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්.
3ට 7 4ට 3 ඒවා 2යි 3 අරක් 2 6යි 7න් 6ක් අඩු කළාම 1යි පුතේ. ඊළඟට 6 ඉලක්කම පල්ලෙහාට ගෙනවා 16ක් වෙනවා දැන්. 16ට 3 ඒවා 5යි 3යි 5යි ගුණ කරනවා 3 වරක් 5 15යි 16න් 15ක් අඩු කළාම ඉතුරු වෙනවා 1ක්. ඊළඟට මේ 8 ඉලක්කම ගේනවා 15ට 18යි 18ට 3 ඒවා 6ක් තියෙනවා 3 වරක් 6 18යි 18න් 18ක් අඩු කළාම බිඳුවයි. එහෙනම් 768 මන් 3ෙන් බෙදුවම 256ක් ආවා. කණ්ඩායම් 3ක් අතර බෙදා දෙනවලු පැන්සල් 768 එක කණ්ඩායමකට ලැබෙනවා එහෙනම් පැන්සල් 256ක්. පැන්සල් 256. හරි. ඊළඟට අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට. විභාගයට සූදානම් වන ජනිත රාත්‍රී 8:30ට 8:30 සිට පාඩම් කිරීමට පටන් ගත්තේය. ඔහු රාත්‍රී 11:30 වන තෙක් පාඩම් කරන ලදී. ඔහු රාත්‍රී 11:30 වන තෙක් පාඩම් කරන ලදී. පටන් ගත්තේ 8:30ට. 8:30 ඉඳලා පැයක් 9:30 තව පැයක් ගියාම 10:30 තව පැයක් ගියාම 11:30 පැය 3ක් පාඩම් කළා. ජනිත පාඩම් කර නිම කළ වේලාව, ඒ කියන්නේ අවසන් කළ වේලාව සම්මත ක්‍රමයට ලියන්න. සම්මත ක්‍රමය කියන්නේ පැය 24. දැන් දීලා තියෙන්නේ පැය 12 ක්‍රමය. 11:30 ලියන්නේ කොහොමද අපි පැය සම්මත ක්‍රමයට? 23යි 32යි 23යි 30 නේද? සිතුනයි 30යි. ඔන්න මෙතන අඩු වෙන්න බෑ 30ක් එහෙම 32ම තියෙන්න ඕනේ. right ඊළඟට පාඩම් කළ මුළු කාලය කොපමණද කියලා අහනවා. පාඩම් කළ මුළු කාලය අපි මුලින්ම කිව්වා 8:30 ඉඳලා 11:30 වෙනකම් පැය 3ක් තියෙන බව නේද පුතේ? එහෙනම් එයා පාඩම් කරලා තියෙනවා පැය 3ක කාලයක්. උත්තරේ පැය 3යි. right ඊළඟට මම යනවා අංක 9. පහත දී ඇති සංඛ්‍යාව අකුරින් ලියන්න. සංඛ්‍යා නාමය හඳුනා ගන්න. 30853 30853 right ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. සීනි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 70කි. සීනි ග්‍රෑම් 250ක මිල කීයද කියලා අහනවා. කිලෝවක් 70යි ග්‍රෑම් 250ක මිල හොයන්න නම් අපි කිලෝවේ මිල බෙදනවා 4න්. මොකද කිලෝවට ග්‍රෑම් 250 ඒව 4ක් තියෙන නිසා. ඒ කියන්නේ 70 4න් බෙදුවා නම් පිළිතුර ගන්න පුළුවන්. 7ට 4 ඒවා 1යි 4 වරක් 1 4යි 7න් 4ක් අඩු කළාම 3යි. ඊළඟට බිඳුව ගන්නවා පල්ලෙහාට 30ක් එනවා. 30ට 4 ඒවා 7ක් තියෙනවා. 4 වරක් 7 28යි. 30න් 28ක් අඩු කළාම ඉතිරි 2ක්. එහෙනම් 70 මං 4න් බෙදුවම 17යි ඉතිරි 2ක්. දැන් පුතේ මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන කාරණාව මොකද්ද? අපි මේ බෙදන්නේ රුපියල් 70ක්. රුපියල් 70ක් 4ට බෙදන්නේ. රුපියල් 70 4ට බෙදාගෙන යනකොට අපිට අවසානයේදී දෙකක් ඉතුරු වුණා. දෙකක් ඉතුරු වෙනවා කියලා කියන්නේ රුපියල් දෙකක් ඉතුරු වෙන්නේ. මේ රුපියල් දෙක අපිට මෙහෙම තියලා තියන්න බෑ. මේ දෙකත් අපි බෙදන්න ඕනේ. රුපියල් දෙක බෙදන්න පුළුවන් හරියටම 4ට. රුපියලක් කියන්නේ 700යි. රුපියල් දෙකක් කියන්නේ 7 200යි. ඔන්න රුපියල් දෙකක් කියන්නේ 7 200යි. එහෙනම් මම මෙතන බිඳු දෙකක් දාද්දි මෙතනින් තියාගන්නවා තිත. 7 තිත. 7. 204න් බෙදන්න ඕන. කෙලින්ම 204න් බෙදලා කියන්න මට. කෙලින්ම 204න් බෙදුවම 50යි. 50යි 4නේ 200. එහෙනම් මම 204න් බෙදුවා. 50යි. කීයද දෙන්නේ? 750යි. එහෙනම් උත්තරේ සීනි ග්‍රෑම් 250ක මිල රුපියල් මම මෙතනින්ම රුපියල් කියලා දාන්න. පුතාලා උත්තරේ ලියන තැනින් දාන්න ඕනේ. රුපියල් 17යි 750යි තමයි උත්තරේ එන්නේ. රුපියල් 7 බෙදනකොට මතක තියාගෙන ඉන්න ඕනේ අවසානයේ ඉතුරු වෙන ඒවා 7 බවට පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා කල්පනාවෙන් තමයි මේ ගාන පටන් ගන්නකොටම පටන් ගන්න ඕනේ. නැත්නම් මැදදී බෙදාගෙන යනකොට අමතක වෙන්න පුළුවන්.
රයිට් එහෙනම් අපි කතා කළේ පුතේ සැප්තැම්බර් කලාපයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. පුතාලා දැන් මේ වෙනකොට පුතේ කොළඹ ගම්පහ කියන දිස්ත්‍රික්කවල මේ වෙනකොටත් සංග්‍රහ බෙදා හැරලා තියෙන්නේ. මිලදී ගන්න හැකියාවක් තියෙනවා නම් මිලදී ගන්න, විවෘත කරලා තියෙනවා නම් හරි පුතාලාට එහෙම ක්‍රමයක් තියෙනවා නම්, නැත්නම් ඔන්ලයින් පුතාලාට ගෙන්න ගන්න පුතාලාත් ඉන්නවා. ඒගොල්ලන්ට මම මේ නම්බර එක කියන්නම්. 076යි 099යි 13යි 04ට කෝල් කරලා හරි WhatsApp පණිවිඩයක් මගින් හරි දැනුවත් වෙන්න කොහොමද ගෙන්නා ගන්න කියලා. 076යි 099යි 13යි 03. right. කොහොම නමුත් රට විවෘත කළ වහාම පුතාලට සුපුරුදු පරිදි අපේ සංග්‍රහ මිලදී ගත්ත සියලු දරුවන්ට ඒ අදාළ ස්ථානවලින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. right. එහෙනම් අපි හෙට දවසේ ප්‍රශ්න පත්‍රයෙන් නැවත හම්බ වෙනවා. අද දවසේ මට දැන් පුතාලගෙන් ඉල්ලන්න බෑ ලකුණු කීයක් ගත්තද කියලා. මොකද ප්‍රශ්න පත්‍රයට කලින් පිළිතුරු සපයන්න බැරි වුණා. කලින් ගෙන්නගෙන තියෙනවා නම් අන්න ඒගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න අද දවසේ ගත්ත ලකුණු ප්‍රමාණය කීයද කියලා. එහෙනම් හෙට දවසේ ප්‍රශ්න 10ත් එක්ක අපි නැවත හමු වෙමු.